right බලන්න විටමින් A වල ප්‍රයෝජනයක් නොවන්නේ මොකක්ද කියලා යහන්න. ඇස් පෙනීමට ආධාර වීම, සමේ පැහැරක ගැනීම, බැරිබැරියාව රෝගයට, හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට, පිලග්‍රා රෝගයට. උත්තරය දාමුද බලන්න මොකක්ද කියලා. විටමින් A. අදහසක් නැද්ද? ඇස් පෙනීම වර්ධනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා රෙඩොක්සින් කියලා සංයෝගයක්. රෙඩොක්සින් මෙන්න මේ රෙඩොක්සින් කියන සංයෝගය හැදෙන්න ඕනේ රෙටිනල්. රෙටිනල් කියලා සංයෝගයක් තියෙනවා. එතකොට මෙන්න මේ රෙටිනල් හැදීම සඳහා වැදගත් වෙනවා විටමින් A. ඊළඟට සාමාන්‍ය අපිච්ඡදවල ව්‍යුහය සහ වර්ධනය පාලනය කිරීම සඳහා විටමින් A ඕනේ. ඒ කියන්නේ නිරෝගී සමක් පවත්වා ගැනීම සඳහා විටමින් A ඕනේ. සාමාන්‍ය අපිච්ඡදවල ව්‍යුහය සහ වර්ධනය පාලනය කිරීමට ඕනේ විටමින් A. ඊළඟට හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට බැරිබැරියාව රෝගයට සහ පිලග්‍රා රෝගයට. කට්ටිය එනවා තව. පන්ති නැහැ කියලා කිව්වම පොඩ්ඩක් නිදා ගන්නත් යන්න නැද්ද සමහරක් අය. එතකොට හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීම කියන කතාවට විටමින් C නිරෝගී සමක් මේ පවත්වා ගැනීම කියන කතාවට විටමින් C කියන එකත් අදාළ වෙනවා. right අපි එතන චුට්ටක් මේ විදිහට ලියමු. විටමින් A ලියන්න सामान्य අපිච්ඡදවල ව්‍යුහය සහ වර්ධනය පාලනය කිරීම සඳහා सामान्य අපිච්ඡදවල ව්‍යුහය සහ වර්ධනය පාලනය කිරීම සඳහා රෙඩොක්සින් නිෂ්පාදනයට වරහන් ඇතුළේ දාගන්න රෙඩොක්සින් කියන්නේ දෘෂ්ටි වර්ණකයකි. රෙඩොක්සින් නිෂ්පාදනයට රෙටිනල් නිපදවීම අවශ්‍ය වේ. රෙටිනල් නිෂ්පාදනය වන්නේ විටමින් A ඇති විටය.
रेटिनल निष्पादනය වන්නේ විටමින් A ඇති විටය. එතකොට ඇත්තටම ඔය ප්‍රශ්නේ නිවැරදි වෙන්න ඕනේ. විටමින් A වල ප්‍රයෝජනයක් නොවන්නේ නෙවෙයි වන්නේ කියලා. උත්තරේ ගන්න වෙන්නේ 1 සහ 2. උත්තරේ ගන්න වෙන්නේ 1 සහ 2. ඒ කියන්නේ අපිට විටමින් වල ප්‍රයෝජන දැනගන්න වෙනවා. එන්න ගැටලු අංකය 2. වෛරස පිළිබඳව අසත්‍ය ප්‍රකාශය හමු. වෛරස පිළිබඳව අසත්‍ය වැරදි මොකක්ද කියලා අහනවා. වෛරස යනු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රෝගකාරකයන්. වෛරස යනු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රෝගකාරකයන්. වෛරස වලට සෛලීය සංවිධානයක් ඇත. වෛරස වල DNA හා RNA අඩංගු වේ. වෛරස වල කැප්සිඩේ සෑදී ඇත්තේ ප්‍රෝටීන වලින්. දැන් ඔය විදිහේ ප්‍රශ්නයකදී අපි මේ ප්‍රශ්නේ වාරණ දෙක ඉස්සරහින් පැන්සලකින් හරි හෝ වැරදි ලකුණක් දාගන්න ඕනේ. එතකොට තමයි අපිට නිවැරදි උත්තරයට යන්න පුළුවන්. වෛරස යනු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රෝගකාරකයන්. ඔව් ඒක හරිය නේද? වෛරස කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රෝගකාරකයන් තමයි. වෛරස වල සෛලීය සංවිධානයක් ඇත. වෛරස කියන්නේ සෛලීය සංවිධානයක් නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට අපි කියන්නේ අසෛලිකයන් කියලා. අසෛලිකයන් කියලා කියන්නේ වෛරසයන් වලට කියන්නේ අසෛලිකයන් කියලා. ඒ කියන්නේ මේගොල්ලන් ප්‍රාග්න්‍යස්තික ශූන්‍යස්තික කියන සෛලීය සංවිධාන දෙකෙන් එකක්වත් නැහැ. ප්‍රාග්න්‍යස්තික සෛලීය සංවිධානයකුත් නැහැ ශූන්‍යස්තික සෛලීය සංවිධානයක්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් සෛලීය සංවිධානයක් දරන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. බලන්න C වෛරස වල DNA හා RNA අඩංගු වේ. වෛරස් වල DNA හෝ RNA තියෙනවා. දැන් අපේ ගත්තාම ශූන්‍යස්තිකයන්ගේ DNA සහ RNA අඩංගු වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ එක්ක DNA නම් DNA RNA නම් RNA දෙකම පිටින්නේ නැහැ. එහෙනම් මෙතන DNA හා RNA කිව්වහම චූටි ප්‍රශ්නයක් තියෙනවා එතන. එතන මොකද ප්‍රශ්නයක් තියෙන්නේ? වෛරස් වල කැප්සිඩේ සෑදී ඇත්තේ ප්‍රෝටීන වලින්. ඔව්. ප්‍රෝටීනමය ආවරණයක් තමයි තියෙන්නේ. ප්‍රෝටීනමය ආවරණයක් තුල RNA හෝ DNA අණුවක් තියෙනවා. දැන් දීලා තියෙන උත්තරත් එක්ක බලන්න ඕනේ වඩාත් සාධාරණ උත්තරේ මොකක්ද කියලා. බලන්නකො AD තියෙදි කියලා. AD නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නාර්ථයක් ආපු එකක් තියෙනවා. අසත්‍යයයි අහන්නේ. B නම් අසත්‍යයි. හැබැයි තනි උත්තරයක් කිසිම දෙයක් නැහැ. බලන්නකො C වලට නැවත. C වලදී කියනවා වෛරස DNA හා RNA එනම් හා නිසා ඒකත් වැරදි කියලා සලකනවා අපි. B සහ C උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි උත්තරේ ගත්තා නම් හරි. එහෙනම් මෙතෙන්නේ වෛරස වල ලක්ෂණව තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. එහෙනම් ලියමු. වෛරස යනු සෛලීය සංවිධානයකට අයත් නොවන එනම්
ප්‍රාග්න්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික නොවන ප්‍රාග්න්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික නොවන ප්‍රාග්න්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික නොවන අසෛලිකයන් වේ. ප්‍රාග්න්‍යෂ්ටික හෝ ශූන්‍යෂ්ටික නොවන අසෛලිකයන් වේ. ඒකට ලියන්න ප්‍රෝටීනමය ආවරණයක් තුළ ප්‍රෝටීනමය ආවරණයක් තුළ පිහිටන ප්‍රෝටීනමය ආවරණයක් තුළ පිහිටන DNA හෝ RNA DNA හෝ RNA වලින් සමන්විත වේ. DNA හෝ RNA වලින් සමන්විත වේ. ඒකටම ලියන්න වරකදී පිහිටන්නේ මෙම න්‍යෂ්ටික අම්ල වර්ග දෙකෙන් වරකදී පිහිටන්නේ මෙම න්‍යෂ්ටික අම්ල වර්ග දෙකෙන් එකක් පමණි. ඔයගලන්න ওই විදියෙම මේ විදියෙම ටියුට් එකක් තමයි ඊගාව මේ මාසෙත් තියලා දෙන්නේ. සමහරක් අයගේ ටියුට් එකේ කවරේ මේ විදියට දෙනවා. සමහරක් අයගේ කාඩ්බෝඩ් කවරයක් තියෙන්නේ. මේ එකේ මිනුම් සම්බන්ධයෙන් ඛණ්ඩාංග ජ්‍යාමිතිය තැන් වලින් තමයි පාඩම් ටික මතක් කරන්නේ. ජෛව රසායනික කාඩ් සියලු තලේ පිටු තියෙනවා 76ක්. ටිකක් ලොකු පොතක්. පන්ති පටන් ගන්න වෙනවා කියලා ඔන්න ඊයේ කිව්වා. එතකොට පොඩි ගැටලුවක් තියෙනවා ඉස්කෝලේත් එක්ක කළමනාකරණය කර ගැනීම. දෙපැත්තම බැලන්ස් වෙන විදිහට මොන හරි දෙයක් කරමු අපි. ඒක තමයි හොඳම විදිය. right. එහෙනම් අපිට වෛරස් සම්බන්ධයෙන් ගත්තාම මේගොල්ලන් කවදාවත් ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න බෑ. හේතුව මේගොල්ලන්ගේ දේහ පරාසය තියෙන්නේ නැනෝමීටර පරිමාණය. නැනෝමීටර පරිමාණයේ තියෙන යම් වස්තුවක් ආලෝක අන්වීක්ෂයේ භාවිතයෙන් නිරීක්ෂණය කරන්න බෑ. ඒක නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එහෙනම් ලියමු. දේහ පරිමාණය නැනෝමීටර වලින් වේ. දේහ පරිමාණය නැනෝමීටර වලින් වේ. එබැවින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ. right. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් දාන්න බලන්න. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් දාන්න බලන්න. තාම ඇඳන් වල දන්නේ. කිසි ප්‍රතිචාරයක් නැහැ නේ.
සාමාන්‍යයෙන් බහුවර්ණ 600ක්වත් විවරණය කරන්න ඕන. ඒකට තමයි ඔයගොල්ලන්ව මේ හුරු කරන්නේ. විභාග බහුවර්ණ ටික විවරණය කරද්දී CR පොත් ලොකු පොත් 3ක් විතර යනවා. CR ලොකු පොත් 3ක් විතර යනවා මේ විවරණය කර. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මේකේ අනිවාර්යෙන්ම SFT group class එකේ ඉන්න ඔයගොල්ලෝ එකම රිසල්ට් එක වෙන්නේ ඒ එකක්. එතනින් අඩු රිසල්ට්ස් වැඩක් නැහැ group class එකේ ඇවිල්ලා. මේ විදිහටයි තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේ රූපේ අඩුවක් තියෙනවා. මෙතන මේ ඔක්සිජන් එකට එක්ක තව H එකක් එනවා. අන්නේ අඩුව දාගන්න. එහෙම ආපුවම කාබන් කීයද තියෙන්නේ 1 2 3යි. කාබන් 3ක් තියෙනවා. හයිඩ්‍රජන් කීයක් තියෙනවද බලන්නකො. 1 2 3 4 5 6 7 8යි. ඔක්සිජන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙලු තියෙන්නේ පිටු දෙකක් මග හැරලාද. අහවන්න දැන් කතා කරපු එක කරලා ඉන්නකෝ. 1 2 3යි කාබන් 3යි. හයිඩ්‍රජන් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. හයිඩ්‍රජන් 8යි. ඔක්සිජන් තියෙනවා 3ක්. එතකොට මේක කාබෝහයිඩ්‍රේටයක්ද? මේක කාබෝහයිඩ්‍රේටයක්ද? කාබෝහයිඩ්‍රේටයක ලක්ෂණය තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අනිවාර්යයෙන්ම පිළිදෙනවා. ඒ වගේම හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය 2ට 1ක් වෙනවා. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1ක් වෙනවා. දැන් මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1ක්ද නැහැ. මෙතන 8ට 3යි. එහෙනම් පැහැදිලිවම මෙයා කාබෝහයිඩ්‍රේටයක් නෙමෙයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තිබ්බට. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තිබ්බට කාබෝහයිඩ්‍රේටයක් නෙවෙයි. එතකොට මෙන්න මෙයා අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් ගොඩාක් තියෙන ඔක්සිජන් අඩුවෙන් තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් දරන සංයෝගය. ඒ හින්දා මෙයා ලිපිඩයක් වෙනවා. මේක මොකද්ද? ලිපිඩයක්. පුළුවන් කෙනෙක් දාන්න බලන්න මෙයාගේ නම මොකක්ද කියලා. වෙනදා උත්තර දෙන්න යන්නේ නැහැ නේ. මොකද මේ කට්ටිය නිදිද කම්මැලි වෙලාවද වහිනේ හින්දා. මොකද්ද මෙයාගේ නම? අපි ස්කෝල් මේ පන්තිය පටන් ගත්ත ගමන්ම පාඩම යන්නෙත් ওই පාඩමම තමයි. මොකද්ද මෙයාගේ නම? මේ තියෙන්නේ ග්ලිසරෝල්. තියෙන්නේ ග්ලිසරෝල්. ඇටේනම් මෙයා ඇවිල්ලා ලිපිඩයක්. බලන්න එනම් අකාබනික සංයෝගයක් කියන්න බෑ කාබන් හයිඩ්‍රජන් තියෙන නිසා. ලිපිඩයක් හරි කීටෝනයක් කියන එක වැරදි, කාබෝහයිඩ්‍රේටයක් කියන එක වැරදි. එහෙනම් අපිට ගන්න වෙන්නේ මේකට උත්තරය මොකක් කියලාද? මම මෙතන වෙනසක් කරා. ගන්න වෙන්නේ B, හදාගන්න B ලිපිඩයක කියන්නේ. අකාබනික සංයෝගයක් නෙමෙයි මේක කාබනික සංයෝගයක්. ඒකට AB කියන එක උත්තරේ ගන්න පුළුවන් අකාබනික කියන එක කාබනික කරමු. අකාබනික කියන එකේ අයන්න කපන්න. එතකොට ඒක කාබනික සංයෝගයක් වෙනවා. right මං එනවා ඊගාවට ප්‍රෝටීන වල ව්‍යුහ ආකාර ගණන. තුන්වෙනි ප්‍රශ්නයට
ප්‍රෝටීන වල ව්‍යුහ ආකාර ගණන. අපි දන්නවා ප්‍රෝටීන ගත්තාම ප්‍රධාන ව්‍යුහ ආකාර හතරක් තියෙනවා. ප්‍රධාන ව්‍යුහ ආකාර හතරක් තියෙනවා. ආයකට විවරණයක් ලිව්වේ නැද්ද? ලියමු. ඒක විතරක් අහන උත්තරේ දාන්න කිව්වා මේවා කියන්නේ නැහැ. right ලියමු එතන. යම් සංයෝගයක කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් එක විට පිහිටයි නම් එය කාබෝහයිඩ්‍රේටයක් හෝ ලිපිඩයක් විය හැක. කාබෝහයිඩ්‍රේටයක් හෝ ලිපිඩයක් විය හැක. हाइड्रोजन to ऑक्सीजन अनुपातය දෙකට එකක් වේ නම් हाइड्रोजन ऑक्सीजन अनुपातය දෙකට එකක් වේ නම් එය हाइड्रोजन ऑक्सीजन अनुपातය දෙකට එකක් වේ නම් එය කාබෝහයිඩ්‍රේටයකි. ऑक्सीजनට සාපේක්ෂව हाइड्रोजन विशाल प्रमाणයක් පිහිටයි නම් ऑक्सीजनට සාපේක්ෂව हाइड्रोजन විශාල ප්‍රමාණයක් පිහිටයි නම් එය ලිපිඩයක් වේ. हाइड्रोजन सापेक्ष ऑक्सीजन विशाल प्रमाणයක් පිටනවා නම් ඒකට කියනවා අපි ලිපිඩයක් කියලා. right මේ චූටි විවරණ යන්නේ ප්‍රශ්න වලට මේක පොඩ්ඩක් හුරුවක් ගන්න. එනු අපි ගැටළු අංකය 3. प्रोटीन වල ව්‍යුහ ප්‍රධාන ආකාරයෙන් කතා කරනවා හතරක්. එකක් තමයි ප්‍රාථමික ප්‍රෝටීන. ලැග් වෙනවද මන් දන්නේ මට වැටෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් is unstable කියලා. ෆයිබර් තමයි ලයින් එක නම්. නමුත් වැඩේමයි සිද්ධ වෙන්නේ. right මෙතන තියෙනවා ප්‍රාථමික ව්‍යුහය. ඊළඟට තියෙනවා ද්විතීයික ව්‍යුහය. ඊළඟට තියෙනවා තෘතීයික ව්‍යුහය. ඊළඟට තියෙනවා චාතුර්ථ ව්‍යුහය. ප්‍රෝටීන වල ප්‍රධාන ප්‍රාථමික ව්‍යුහය කියන්නේ සරල ගාමාකාර ප්‍රෝටීන. යම්කිසි ප්‍රෝටීනයක පවතින ඇමයිනෝ අම්ල සංඛ්‍යාව සහ
ඒ වගේ අනුපිළිවෙල තමයි අපි කියන්නේ ප්‍රාථමික ප්‍රෝටීනයක්. ද්විතීක ප්‍රෝටීන වෙනවා ප්‍රධාන ආකාර දෙකක්. එකක් තමයි ඇල්ෆා හෙලික්ස් C ආකාරය. ඊළඟට තියෙනවා බීටා රෙඩිතල ආකාරය. මේ තියෙන්නේ ඇල්ෆා හෙලික්ස් C. මේ තියෙන්නේ බීටා රෙඩිතල ආකාරය. ඇල්ෆා හෙලික්ස් C ආකාරයයි බීටා රෙඩිතල ආකාරය. ඊගොඩ තෘතීක ප්‍රෝටීන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලාකාර ප්‍රෝටීන. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලාකාර ප්‍රෝටීන. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලාකාර ප්‍රෝටීන. චතුර්ථක ප්‍රෝටීන කියන්නේ තෘතීක ප්‍රෝටීන දෙකක් හෝ වැඩි ගණනක් මේ විදිහට එකිනෙකට සම්බන්ධ වෙලා හැදෙන ප්‍රෝටීන. එහෙනම් ප්‍රෝටීන වල ප්‍රධාන ආකාර හතරයි. ප්‍රාථමික ප්‍රෝටීන, ද්විතීක ප්‍රෝටීන, තෘතීක ප්‍රෝටීන සමග චතුර්ථක ප්‍රෝටීන. right. එහෙනම් එතන ලියමු. ප්‍රධාන ව්‍යුහ ආකාර හතරකි. ප්‍රධාන ව්‍යුහ ආකාර හතරකි. මෙන්න මේ සටහන පොඩ්ඩක් ගහ ගන්න තිබ්බනම් හරියට. එහෙනම් ප්‍රෝටීන වල ව්‍යුහ ආකාර තියෙනවා කීයද? හතරක් තියෙනවා. ප්‍රාථමික ප්‍රෝටීන, සරලම ප්‍රෝටීන ආකාරය. ද්විතීක ප්‍රෝටීන ආකාර දෙකක් තියෙනවා. ඇල්ෆා හෙලික්ස් C ආකාරය සහ බීටා රෙඩිතල ආකාරය. තෘතීක ප්‍රෝටීන තියෙනවා තන්තුමය ප්‍රෝටීන සහ ගෝලාකාර ප්‍රෝටීන. චතුර්ථ ප්‍රෝටීන තියෙනවා තෘතීක ප්‍රෝටීන දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙලා හැදෙන ප්‍රෝටීන. එන්න බලන්න ගැටළු අංකය 4. ස්වායු ශ්වසනය දක්වන සුද්ධ ජීවියෙකු වන්නේ. මොකද්ද මේ ස්වායු ශ්වසනය කියලා කියන්නේ? යම්කිසි ජීවියෙකුගේ පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කර ගැනීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනව නම් අන්නේ ජීවියා ස්වායුක ජීවිය. ඒතකොට පරිවෘත්තීය ක්‍රියාවන් කරගෙන යාම සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒ ජීවීන් අපි කියනවා නිර්වායුක ජීවීන් කියලා. එතකොට ඔන්න ඔය ඔක්සිජන් ඕනේද නැද්ද කියන එක මත පදනම් වෙලා අපි
ජීවීන් ප්‍රධාන ශ්වසනය මත පදනම් වෙලා වර්ග හතරකට ගන්න. ඕනේ අයට අපි කියනවා ස්වායුක කියලා. ඕන් නැති අයට අපි කියනවා නිර්වායුක කියලා. මද වශයෙන් ඔක්සිජන් අවශ්‍යයි. අපි කියනවා මොනවාද ශුද්ධ වාතකාමී කියලා. ඔක්සිජන් තියෙනවා වර්ධනය සඳහා. නමුත් ඉදිරියට පරිවෘත්තීය ක්‍රියාගෙන කරගෙන යාම සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛකල්පික නිර්වායක කියලා කියනවා. එන ඔක්සිජන් අවශ්‍යතාවය මත පදනම් වෙලා ශුද්ධ ජීවීන් වර්ග කරනවා ස්වායුක, නිර්වායුක, ශුද්ධ වාතකාමී සමග වෛකල්පික නිර්වායක. දැන් මෙතනින් අපෙන් අහන්නේ ස්වායුක ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා. සහ උදාහරණ. යම්කිසි ජීවියෙකුගේ වර්ධනය සහ අනෙකුත් පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඔක්සිජන් භාවිතා කරනවා නම් අපි ඒකට වචනයක් කියනවා ප්‍රයෝජ්‍ය කරනවයි කියන. අන්නේ ඔක්සිජන් භාවිතා කරන ජීවීන් අපි කියනවා ස්වායුක ජීවීන් කියලා. මෙන්න මේ ස්වායුක ජීවීන් ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් විදිහට ඔක්සිජන් සලකනවා. දැන් අපිත් එන්නේ අපිට ඔක්සිජන් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි අපි දැක්කර මේ පුත්තලම් පැත්තේ දේශපාලඥයෙක් කැහුවා ඔක්සිජන් කණ්ඩද කියලා. අය නිර්වායුකයි මං හිතන්නේ. right. එහෙනම් අපි එනවා ස්වායුක ශුද්ධ ජීවීන්. ලියමු. යම් ජීවියෙකුගේ වර්ධනයේද ඇතුළුව අනෙකුත් පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කර ගැනීම සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වේ නම් ඔවුන් ස්වායුක ශුද්ධ ජීවීන් වේ. ඔවුන් ස්වායුක ශුද්ධ ජීවීන් වේ. right. දැන් අපිට දීලා දිනවා මෙතන ඇසිටෝබැක්ටර්, සැකරොමයිසිස්, ලැක්ටෝබැසිලස්, ක්ලොස්ට්‍රිඩියම්, මෙතනකොකස්. ඇසිටෝබැක්ටර් දීලා දිනවා, සැකරොමයිසිස් දීලා දිනවා, ලැක්ටෝබැසිලස් දීලා දිනවා, ක්ලොස්ට්‍රිඩියම් දීලා දිනවා, මෙතනකොකස් දීලා තියෙනවා. ඔතනින් අපි ගත්තොත් එimhe ඇසිටෝබැක්ටර් මෙයාගේ කාර්මික භාවිතයක් කියන්නේ ඇසිඩෝබැක්ටර්ගේ. මෙයා මොනවාටද දුන්නේ? ඇසිඩෝබැක්ටර්. මොකද මෙයාගේ අවශ්‍යතාවය? මේ ගෲප් ක්ලාස් එකේ ඉන්නේ සාමාන්‍ය හෝල් ක්ලාස් එකේ නෙමෙයි. ඔව් විනාකිරි. මෙයා ඕනේ විනාකිරි නිෂ්පාදනය. ඊළඟට එනවා සැකරොමයිසිස්. කියන්න බලන්න මෙයාගේ මොකද්ද කාර්මික භාවිතය? සැකරොමයිසිස්. සැකරොමයිසිස් එතනෝල්. එච්චරයි උත්තර දෙන්නේ. ඔව් බේකරි නිෂ්පාදන සඳහා ඕන වෙනවා. පබෝදා නිලක්ෂී මේ ඔයාගේ ටියුට් එක ක්ලාස් එකේ තියලා දිනවා නම ලියලා 2022 ගෲප් කියලා ලියලා ඇත්තේ ගෝල්ඩන් කී එකේ තියලා ඇත්තේ
ඊසරේ දාපු එක හම්බුණාද මන් දන්නේ නැහැ. මං නම් තැබල් කරා. තැපෙලෙන් දාන ටියුට් සමහරක් ඒවා යන්නෙත් නැහැ. right ඊගාවට ලැක්ටෝබැසිලස්. මොකන්ද මෙයාගේ අවශ්‍යතාවය? ලැක්ටෝබැසිලස්. යෝගට් සහ මී කිරි. යෝගට් කිරි. ඊළඟට ක්ලොස්ට්‍රිඩියම්. right දාමු බලන්න ක්ලොස්ට්‍රිඩියම් ගේ අවශ්‍යතාවය මොකක්ද? මොකද්ද ක්ලොස්ට්‍රිඩියම් ගේ අවශ්‍යතාවය? උත්තරයක් නැහැ. ඕ මිගාර නැද්ද උත්තරයක්? අක්ෂිත දැන් උත්තර දාපුවා එක මම මේ අහන්නේ. අපරාධය දැම්මේ කියලා හිතන්න එපා. මෙයා පාංශුද්ධ ජීවියෙක්. එතකොට මෙයා අවශ්‍ය වෙනවා නයිට්‍රජන් හා සම්බන්ධ खनिज चक्रीकरණය සඳහා. දැන් ක්ලොස්ට්‍රිඩියම් खनिज चक्रीकरණය. ඊළඟට මෙතනකොකස්. මෙතනකොකස් වැදගත් වෙනවා ජීව වායුව නිෂ්පාදනය. මෙතනකොකස් වැදගත් වෙනවා ජීව වායුව නිෂ්පාදනය. එතකොට මෙන්න මේ කියන අයගේ භාවිතයන් තමයි ඔය තියෙන්නේ. ඇසිටෝබැක්ටර් කියන්නේ ස්වායුක. සැක්‍රොමයිසිස් කියන්නේ වෛකල්පික නිර්වායුක. ලැක්ටෝබැසිලස් කියන්නේ ශුද්ධ වාතකාමී. ක්ලොස්ට්‍රිඩියම් සහ මෙතනකොකස් කියන්නේ නිර්වායුක. එහෙනම් අපි මේ ප්‍රශ්نين මේ ඉගෙන ගන්නව නෙමෙයි මතක් කරනවා. මේ උගන්වලයි තියෙන්නේ. මතක් කරන එක තමයි කරන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සාමාන්‍ය හෝල් ක්ලාස් එකේ ළමයින්ට වඩා ඉස්සරහින් ඉන්න ඕන. මොකද ඔයගොල්ලොන්ට වැඩිපුර ප්‍රශ්න කරනවා පටන් ගත්ත දවසේ ඉඳලා. එතකොට අහන්නේ ප්‍රශ්න නම් ප්‍රශ්න තමයි කරන්න ඕනේ. ඒක තමයි ගෲප් එකේ අරමුණ. right ලියා ගන්න දෙන්නේ මේ විදියට. භාවිතාව නිර්වායක ස්වායක තත්ත්වය. ඊට පොඩ්ඩක් ඉතින් දීලා තියෙන හරිය මදි. නමුත් ඉතින් ලියා ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි කරලා පොඩියට හරි ලියලා. right එන්න බලන්න ප්‍රශ්න අංකය 5. මේ චුට්ටක් මට කියන්නකෝ මේ ජෛව රසායනයේ පාඩම කරාද කියලා ඕගොල්ලන්ගේ ක්ලාස් එකේ? මට මතක විදිහට නම් ඔය කොරෝනා ගේසරේ පටන් ගත්ත කාලෙම කරා වගේ තමයි මතකයක් තියෙන්නේ. ජෛව රසායනයේ. මට නම් මතක නෑ.
කරේ නෑ. එතකොට ඒකේ නම් මග හැරිච්ච පාඩමක්. right glucose සහ fructose අණුවක් එකතු වී සාදනු ලබන්නේ. මෙතන දීලා දිනවා cellulose දීලා දිනවා. maltose දීලා දිනවා lactose, galactose සහ sucrose දීලා තියෙනවා. ඒක මම පැහැදිලි කරන්න. cellulose කියන්නේ මිහිපිට බහුලතම කාබනික සංයෝගය. cellulose හැදෙන්නේ cellulose හැදෙන්නේ beta glucose අණු වලින්. මේ જાතියේ අණු ගොඩාක් සම්බන්ධ වෙන්න ඕනේ cellulose හැදෙන්න. beta glucose අණු ඔහොම සම්බන්ධ වෙලා මම n කියලා දැම්මේ ගොඩක් කියන්නේ. හැදෙනවා cellulose. maltose ඊගාවට තියෙන්නේ. maltose හැදෙන්නේ glucose අණු දෙකක් එකතු වෙලා. glucose අණු දෙකක් එකතු වෙලා හැදෙනවා maltose. ඊළඟට lactose. lactose හැදෙන්නේ glucose අණුවක් සහ galactose අණුවක් එකතු වෙලා. glucose අණුවක් සහ galactose අණුවක් එකතු වෙලා හැදෙනවා lactose. එතකොට galactose කියන්නේ මොනොසැකරයිඩ් එකක්. මේක හැදෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් ඔක්සිජන් වලින්. මේක පොලිසැකරයිඩ් එකක්, මේක ඩයිසැකරයිඩ් එකක්, මේක ඩයිසැකරයිඩ් එකක්, මේක මොනොසැකරයිඩ් එකක්. ඊළඟට සුක්‍රෝස්. මේ සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එකක්. එයා හැදෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් එක්ක බීටා ෆ්‍රක්ටෝස් එකතු වෙලා. මේ පාඩම කරනවා නෝට් එකකුත් දීලා. එතකොට ඔයගොල්ලන්ට මේක අවුලක් වෙන එකක් නැහැ. මෙයා පොලිසැකරයිඩ් එකක්. ඒ කියන්නේ ඒක අවයවික අතිවිශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා හැදෙන බහු අවයවික. මේක ඩයිසැකරයිඩ් එකක්, මෙයා ඩයිසැකරයිඩ් එකක්, මෙයා ඩයිසැකරයිඩ් එකක්. එහෙනම් මේ තුන් දෙනාම ඩයි. එනම් මේකක දෙකක් සහභාගී වෙන්නේ. දෙකක් ඉඳලා තමයි ඩයි කියන්නේ. මෙයා මොනෝ. මොනොසැකරයිඩ්. එහෙනම් මෙන්න මේ කරුණු කාරණා ටික පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ මේ ප්‍රශ්නයත් එක්ක. right එහෙනම් ලියමු මෙතන මේ විදිහට. cellulose යනු මිහි පිට බහුලතම පොලිසැකරයිඩයයි.
සෙලියුලෝස් යනු මෙහි පිට බහුලතම පොලිසැකරයිඩයයි. බීටා ග්ලූකෝස් අණු බහු අවයවීකරණයෙන් සෑදේ. බීටා ග්ලූකෝස් අණු බහු අවයවීකරණයෙන් සෑදේ. මෝල්ටෝස් ලැක්ටෝස් සහ සුක්‍රෝස් ඩයිසැකරයිඩ් වේ. right එහෙනම් අපි මෙන්න මේ ටික ලියාගත්තා නම් හරි. බීටා ග්ලූකෝස් අතිවිශාල ප්‍රමාණයක් කියන තමයි මම මේ දැම්මේ n කියලා. සෙලියුලෝස් හැදෙනවා. right එතකොට මේවා ඒවායේ නැවත තනුම් ඒකක බවට පත් කරන්න එන්සයිම භාවිතා කරනවා. සෙලියුලෝස් කියන බහුඅවයවිකය සෙලියුලේස් එන්සයිමය මගින් පත් කරනවා ග්ලූකෝස් බවට. ජල විච්ඡේදක එන්සයිමය තමයි සෙලියුලේස්. ඒ කියන්නේ ජලීය මාධ්‍යයකදී සෙලියුලේස් එන්සයිමය මගින් මෙන්න මේ කියන සෙලියුලෝස් බීටා ග්ලූකෝස් බවට නැවතපත් කරනවා. මෝල්ටෝස් ජල විච්ඡේදනය කරනවා මෝල්ටේස් එන්සයිමය මගින්. මෝල්ටෝස් ජල විච්ඡේදනය කරනවා මෝල්ටේස් එන්සයිමය මගින්. මෝල්ටේස් එන්සයිමය මගින් ජල විච්ඡේදනය කරනවා. ලැක්ටෝස් ජල විච්ඡේදනය කරනවා ලැක්ටේස් එන්සයිමය මගින්. ලැක්ටෝස් ජල විච්ඡේදනය කරනවා ලැක්ටේස් එන්සයිමය මගින්. ලැක්ටේස් එන්සයිමය මගින් ජල විච්ඡේදනය කරනවා. සුක්‍රෝස් ජල විච්ඡේදනය කරනවා ඉන්වර්ටේස්. එහෙම නැත්නම් අපි කියනවා සුක්‍රේස් කියලා. ඉන්වර්ටේස් එහෙම නැත්නම් සුක්‍රේස් මගින් ජල විච්ඡේදනය කරනවා.
එනම් සෙලියුලෝස් ජල විච්ඡේදකයෙන් සැමී සෙලියුලේස් තැනුම් මේකක බවට පත් කරනවා. මෝල්ටෝස් මෝල්ටේස් එන්සයිමය මගින් තැනුම් මේකක බවට පත් කරනවා. ලැක්ටෝස් ලැක්ටේස් එන්සයිමය මගින් තැනුම් මේකක බවට පත් කරනවා. සුක්‍රෝස් ඉන්වර්ටේස් නැත්නම් සුක්‍රේස් එන්සයිමය මගින් තැනුම් මේකක බවට පත් කරනවා. මොකක් හරි බහුවර්ණයක් දුන්නාම ඒකේ තමන් දන්නා විෂය කරුණු ටික ගොනු කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක තමයි අපි මේ විවරණයක් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. මේවා 100ට 200ක් විශ්වාසනීය ක්‍රම විභාගයක ඉහළ සාමාර්ථ ලබා ගැනීම සඳහා. හැබැයි ටිකක් කම්මැලි වැඩ. එහෙම කියලා බෑ අපි මේක කරගන්න ඕන. right බලමු 6 වෙනි ගාන ගැටලුව රූපේ දක්වා ඇති ශක්ති ප්‍රස්ථාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය හා දීලා දෙනවා මේ විදිහේ ශක්ති පැතිකඩක්. සක්‍රීය ශක්ති සරණක් දීලා දෙන්නේ ශක්ති පැතිකඩක් නෙවෙයි. මෙතන E1 ඵල දීලා දිනවා එතෙන්. මෙතන දීලා දිනවා E2 ප්‍රතික්‍රියක. ඊළඟට මෙතන දීලා දිනවා E3. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා රූපේ දැක්ව ඇති ශක්ති ප්‍රස්ථාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. එහෙනම් මේ ඉදිරි ප්‍රතික්‍රියාවක් ගැන කියනවා නම් මේ ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ප්‍රතික්‍රියක පත් වෙනවා ප්‍රතිඵල බවට. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රතිඵල ප්‍රතික්‍රියක බවට පත් වෙනවා. උදාහරණයක් කිව්වොත් එimhe මේ જાතිය ප්‍රතික්‍රියාවකට නයිට්‍රජන් හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැදෙනවා ඇමෝනියා. ඇමෝනියා නැවත බිඳ වැටලා හැදෙනවා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. ඒතර මේ જાතියේ ප්‍රතික්‍රියාවකට තමයි කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් කියන්නේ. නයිට්‍රජන් හයිඩ්‍රජන් එක්ක එකතු වෙලා ඇමෝනියා හැදෙනවා. ඇමෝනියා බිඳ වැටලා නයිට්‍රජන් හයිඩ්‍රජන් හැදෙනවා. එතකොට මෙයාගේ ඉදිරි ප්‍රතික්‍රියාව කියන්නේ මෙයා. මොකන්ද? නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු වෙලා ඇමෝනියා සෑදීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව. පසු ප්‍රතික්‍රියාව කියන්නේ මෙයා. ඇමෝනියා වලින් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ඇදීම තමයි පසු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. අපෙන් අහන්නේ දැන් ශක්ති ප්‍රසාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. එහෙනම් මෙයාට අනුකූලව ගෑවුවොත් මෙතන නයිට්‍රජන් හයිඩ්‍රජන් තමයි මේ තියෙන්නේ. එයානේ ප්‍රතික්‍රියක වෙන්නේ. ප්‍රතිඵල වෙන්නේ ඇමෝනියා. එතකොට ප්‍රතික්‍රියක සහ පළමුවන සක්‍රීය සංකීර්ණය තමයි මේ තියෙන්නේ. සක්‍රීය සංකීර්ණය. එහෙනම් ප්‍රතික්‍රියක සහ
පළමුවන සක්‍රීය සංකීර්ණය අතර ශක්ති බාධකය මොකක්ද එතන ඉන්නේ E3 අඩු කිරීම E2 මේ දෙකනේ. එතකොට ඒක තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වෙන්නේ E3 අඩු කිරීම E2. මෙන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. එතකොට මොකද්ද මේකේ පසු ප්‍රතික්‍රියාව? පසු ප්‍රතික්‍රියාව කියන්නේ ඇමෝනියා බිඳ වැටෙන්න ඕනේ නයිට්‍රජන් බවට. මේ ඇමෝනියා බිඳ වැටෙනවා නයිට්‍රජන් බවට. එතකොට මෙයයි ප්‍රතික්‍රියකයේ වෙන්නේ. මෙයා ප්‍රතිඵල වෙනවා. මෙයා ප්‍රතික්‍රියක වෙලා මෙයා ප්‍රතිඵල වෙනවා. එහෙනම් ඒ උස කියන්නේ මේ උසනේ. මම මේක පොඩ්ඩක් උඩින් ලියන්නම්. බලන්නකො මෙතන තියෙන්නේ මොකන්ද? E3. මේ තියෙන්නේ E1. එහෙනම් E3ෙන් අඩු කරනවා E1. ඒ මොකද්ද එතකොට? පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. මෙයා නයිට්‍රජන් පළමුවන සංකීර්ණය. ඇත්තට මේකේ තියෙන්නේ සක්‍රීය සංකීර්ණ එකයි. පළමුවන කියන්නේ දෙයක්වත් නැහැ සක්‍රීය සංකීර්ණ. එතකොට මේ දෙන්න අතර ශක්ති බාධාවට අපි කියනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය කියලා. දැන් මෙයා ප්‍රතික්‍රියක වුණොත් මෙයා ප්‍රතිඵල වෙනවා. මොකද ප්‍රතික්‍රියාව ආපසු වෙන්නේ. එතකොට මෙන්න මේ ශක්ති බාධාව මොකන්ද? E3 අඩු කිරීම E1. මෙයා තමයි එහෙනම් පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වෙන්නේ. right එහෙනම් ලියමු ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් යනු ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් යනු ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවටත් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවටත් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවටත් ප්‍රතිඵල ප්‍රතික්‍රියක බවටත් ප්‍රතිඵල ප්‍රතික්‍රියක බවටත් පත්වන රසායනික ප්‍රතික්‍රියාවකි. පත්වන රසායනික ප්‍රතික්‍රියාවකි. උදාහරණය ඇමෝනියා නිෂ්පාදනය. ඇමෝනියා නිෂ්පාදනය. ඒත් ඔයගලන්ට දීලා තියෙන ශක්ති සරහනම මේ ආකාරයට පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙනම් මෙයා ලියා ගන්න ඕනේ ඔය රූල් තියෙන තැන මෙයා ලියා ගන්න ඕනේ මෙන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය මෙන්න පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. A B යනු ජෛව අණු. එහෙම නැත්නම් ඒ වායේ තැනුම් මේකක අණු වෙනවයි කියලා කියනවා. ඒ ගැන විස්තරයක් දීලා තියෙනවා. ඒවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පිළිටනවා. එහෙනම් එයා එක්ක ලිපිඩයක් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේටයක් කියලා අපි දැන් දැනගෙන ඉන්න ඕන. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපදවෙනවා. බහුඅවයවික පාඩම නිසා අපි දන්නවා ප්‍රතික්‍රියා ආකාර දෙකක් තියෙනවා සංගණන ආකලන. එහෙමනම් මෙයා බහුඅවයවිකයක් වෙනවා. බහුඅවයවිකයක් වෙනවා කියන්නේ මොනොසැකරයිඩයක් වෙන්නේත් නැහැ ඩයිසැකරයිඩයක් වෙන්නේත් නැහැ. පොලිසැකරයිඩයක්ම තමයි වෙන්නේ කාබෝහයිඩ්‍රේට් නම්. මෙයා ලිපිඩ වෙන්න බෑ හේතුව ලිපිඩ බහුඅවයවික වෙන්නේ නැහැ. එහෙනම් මෙයා ලිපිඩයක් කියන එක නෙවෙයි. බලන්න එතකොට අපි ඉගෙන ගන්න දැනුම ටික අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නේ හරියට කළමනාකරණය කරගන්න.
ගානේ කියලා දිනවා බහුව අවයවික නොවේ කියලා. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා බහුව අවයවික අණු නොවේ කියලා කියනවා. ජලයේදී නොවේ. එහෙමනම් බහුව අවයවිකයක් නොවේ කියලා කියනවා. ජලයේදී නොවේ. දැන් බලන්නකෝ දෙවෙනි කාරණාවෙන් සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා කිව්වා. එතකොට සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා නම් මං කියවා බහුව අවයවිකයක් වෙනමයි කියලා. තුන්වෙනි කරුණේ කියනවා බහුව අවයවිකයක් නොවේ කියලා. එහෙනම් අපි පළවෙනියට තීරණය ගත්ත තීරණය දැන් ඉල්ලාස් කරගන්න වෙනවා. ඇයි බහුව අවයවික නොවන සංගණන ප්‍රතික්‍රියා වලට දායක වෙනවා ලිපිඩ. ඕගොල්ලන්ට මෙතන මේ පාඩමේ අඩුව තියෙන්නේ ලිපිඩයක් හැදෙන්නේ ග්ලිසරෝල් එක්ක මේද අම්ලාන තුනක් එකතු වෙලා. ග්ලිසරෝල් එක්ක මේද අම්ලාන තුනක් එකතු වෙලා තමයි බහුව අවයවිකයක් හැදෙන්නේ. එහෙනම් මෙතෙන් එනවා OH COR. OH COR. කවන්න අපි මේ පාඩම එක්කම ජෛව රසායනයේ පාඩමත් එක්ක අල්ලලා කර්මාන්ත රසායනයේ පාඩම කරමු. එතකොට මේ ටික හොඳට මතක තියෙයි. එහෙනම් මෙන්න මෙයා අයින් වෙලා යනවා. ඒ කියන්නේ සංගණන ප්‍රතික්‍රියාව. එහෙනම් බහුව අවයවික නොවන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන ජලයේ තියෙනවනේ නම් අනිවාර්යයෙන් මෙයා ලිපිඩයක් වෙන්න ඕන. එයා ලිපිඩයක් වෙන්න ඕන. ඊළඟට බලන්නකෝ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පිහිටනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේටයක් වෙන්නත් පුළුවන් ලිපිඩයක් වෙන්නත් පුළුවන්. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා. බහුව අවයවිකයක් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. බහුව අවයවික හෝ බහුව අවයවික නොවිය හැකියි. ප්‍රශ්න ටිකක් සංකීර්ණ කරලායි තියෙන්නේ. බහුව අවයවික වෙන්නත් පුළුවන් බහුව අවයවික නොවෙන්නත් පුළුවන්. ඇතැම් විට ජලයේ දියවන අතර ඇතැම් විට ජලයේ දිය නොවන වෙන්නත් පුළුවන්. එහෙනම් මෙයා ලිපිඩයක් වෙන්න බෑ. ඇතැම් විට ජලයේ දියවනවා කියන එක ලිපිඩ වලට අදාළ වෙන්නේ නැහැ. මේ පාඩම් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් ගන්න අමාරුයි. එතකොට කාබන් නයිට්‍රජන් ඔක්සිජන් තියෙන්නේ ලිපිඩ කාබෝහයිඩ්‍රේට වලට අමතරව තව තියෙන්න පුළුවන් ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල. අන්නේ කරුණොත් මෙතෙන්දී අහනවා බහුව අවයවික හෝ බහුව අවයවික නොවිය හැකියි. දැන් බහුව අවයවික නොවන ඒවා තමයි මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් කියන්නේ. හැබැයි ඒවා සංගණන ප්‍රතික්‍රියාවලට දායක වෙනවා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමේදී ජලය අණුවක් පිට වෙනවා. ඇතැම් විට ජලයේදී වෙනවා. දැන් මොනොස් ඩයිසැකරයිඩ් වගේම ජලයේදී වෙනවා. සීනි ජලයේදී වෙනවනේ සුක්‍රෝස්. හැබැයි පිස්ටේ වගේ ඒවා ජලයේදී වෙන්නේ නැහැ. එහෙනම් මේක ගොඩාක් වෙලාවට පිස්ටේ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි පිස්ටේම කියලා කියන්නත් බැරි වෙනවා. එහෙම නැත්නම් පොදුවේ ගත්තාම කාබෝහයිඩ්‍රේට් කියලා ගන්න පුළුවන්. පොදුවේ ගත්තාම කාබෝහයිඩ්‍රේට් කියලා ගන්න පුළුවන්. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා මෙතන. උත්තර ටික දැන් පොඩ්ඩක් බලන්න වෙනවා. ඇමයිනෝ අම්ල සහ ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් ලිපිඩ, සියලු ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට්, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන කියලා තියෙනවා. දැන් ඔන්න කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ මෙන්න මේ න්‍යෂ්ටික අම්ල කියන හැම එකේම ලක්ෂණත් එක්ක මේගොල්ලෝ ගලපන්න වෙනවා. ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපි දැන් එතකොට මේ වගේ අවස්ථාවකදී කරන්නේ මේවායේ ලක්ෂණ සංසන්දනය කර කර ඉන්නවට වඩා දීලා තියෙන උත්තර වලට යන්න ඕනේ ඉස්සල්ලාම. නැත්නම් අපිට මෙතෙන්දී වේලාව කළමනාකරණය කරගන්න බැරි වෙනවා. අපි දීලා තියෙන උත්තර වලින් බලන්න ඕනේ වඩාත් නිවැරදි උත්තරේ මොකක්ද කියලා. අමයිනෝ අම්ල ගත්තාම කාබන් නයිට්‍රජන් ඔක්සිජන් දෙන හේතුව NH2CHR COOH. කාබන් නයිට්‍රජන් ඔක්සිජන් දිනනවා. ඇමයිනෝ අම්ල සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙන්නේ නැහැ. ඇමයිනෝ අම්ල කියන්නේ ඒකම යවික. එහෙනම්
ඇමයිනෝ අම්ල පළවෙනියට දෙන උත්තරේ අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ පළවෙනි උත්තරේ අපිට වැරදි කියලා ගන්න. එන්නේ දෙවෙනි එකට. කාබෝහයිඩ්‍රේට්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පිහිටනවා. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා. ඔව් කාබෝහයිඩ්‍රේට් සංගණන ප්‍රතික්‍රියා වලින් තමයි නිපද වෙන්නේ. එහෙනම් ඒකත් හරි. බහුවවයවික අණු නොවේ. අපිට ගන්න පුළුවන් බහුවවයවික අණු නොවේ කිව්වම ඩයිසැකරයිඩ් වගේ ඒවා ගන්න පුළුවන්. ඒකත් හරි. ජලයේදී නොවේ. හැබැයි ඒවා ජලයේදී වෙනවා. හැබැයි බහුවවයවික වෙන ජලයේදී වෙන එක්කත් තියෙනවා ඉනියුලින් කිය. එහෙනම් පළවෙනි එක කාබෝහයිඩ්‍රේටයක්ද නෙවෙයිද කියන එක තහවුරු කරගන්න වෙනවා හරියටම. එහෙම නැතුනොත් මේකට නිවැරදි උත්තරේ ගන්න විදියක් නැහැ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පිහිටනවා කියන එක හරි. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා කියන එකත් හරි. බහුවවයවික අණු නොවේ කියලා ගත්තොත් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්. ඒකත් හරි. හැබැයි ජලයේදී නොවේ කියලා ගත්තොත් ඒක ගන්න බෑ. මොකද මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් ජලයේදී වෙන්නේ. එහෙනම් පළවෙනි එක්කෙනා කාබෝහයිඩ්‍රේටයක් විය නොහැක. එහෙනම් කාබෝහයිඩ්‍රේට් තියෙනවා 1 3 සහ 5. එහෙනම් ඒ උත්තරේ අපිට බාර ගන්න බැරි වෙනවා. දෙවෙනි ඊගාවට තියෙනවා 1 3 5 2 3 5. එහෙනම් ඉතිරිලා ඉන්නේ හතරවෙනි උත්තරේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙනවා. හරි. ලිපිඩ වල තියෙනවා. සංගණන ප්‍රතික්‍රියා වලින් නිබෙදෙනවා. ග්ලිසරෝල් සහ මේද අම්ල සම්බන්ධ වුණාම සංගණන ප්‍රතික්‍රියාවක් තමයි. බහුවවයවික නොවේ. ඒකත් හරි. ජලයේදී නොවේ. එහෙනම් ෂුවර් එකටම මෙයා ලිපිඩයක් වෙන්න ඕනේ. දැන් හතරවෙනි උත්තරය තහවුරු කර ගැනීම සඳහා අපි බලන්න ඕනේ B. මේ විදිහේ ප්‍රශ්නයක් දුන්නාම ෂුවර් එකට විනාඩි 4ක් විතර යනවා. ඒක තමයි අපි මේ ප්‍රැක්ටිස් කරලා යන්නේ විනාඩි 2කට වඩා අඩු කාලයකදී කරගන්න. නැතුව මෙතන දැනුම තහවුරු කර ගැනීම නෙමෙයි යන්නේ. මේ යන්නේ ප්‍රශ්නය සඳහා. දැන් හතරවෙනි එකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒක හරි. කාබෝහයිඩ්‍රේට් දෙන්නේ පළවෙනියට නෙවෙයි කියන එකයි මම මේ කියන්නේ. මම මේ තවම කතා කරන්නේ A කියන එක ගැන. තවම B ගැන කතා කරේ නැහැ. දැන් බලන්නකෝ B. B ගත්තොත් එහෙම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් පිහිටනවා. හරි. එතකොට ඒ කාබෝහයිඩ්‍රේටයක් වෙනවා. මම මේ දැන් කතා කරන්නේ හතරවෙනි උත්තරේ ගැන. හතරවෙනි උත්තරේ ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට්නේ. එහෙනම් හතරවෙනි උත්තරේ ලිපිඩ කියන එකට අපිට සාධාරණව ගන්න පුළුවන් හරි කියලා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වල පිහිටනවා කාබෝහයිඩ්‍රේට් වල. හරි. සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා. ඔව් කාබෝහයිඩ්‍රේට් සංගණන ප්‍රතික්‍රියා වලින් නිපද වෙනවා. බහුවවයවික හෝ බහුවවයවික අණු නොවිය හැකියි. ඔව් කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් අපි විශේෂයෙන්ම ඩයිසැකරයිඩ් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් යක්. හැබැයි බහුවවයවිකයක් නෙමෙයි. හැබැයි පොලිසැකරයිඩ් එක ගත්තොත් බහුවවයවිකයක් වෙනවා. ඇතැම් විට ජලයේදී වෙනවා. ඩයිසැකරයිඩ් ජලයේදී වෙනවා. පොලිසැකරයිඩ් එක ගත්තාම ජලයේදී වෙන්නේ නැහැ. එහෙනම් කාබෝහයිඩ්‍රේට් තමයි දෙවෙනි එක වෙන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ කීවෙනි එකද? හතරවෙනි එක. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ හතරවෙනි එක. ටිකක් සංකීර්ණ ගැටලුවක්. බැලුව බැලමට ලේසි වගේ තිබ්බා. වැඩේනම් ලියමු. A අණුව සැලකුව විට ඒ කියන්නේ කැපිටල් A අණුව සැලකුව විට A අණුව කියන්නේ මේ කැපිටල් A. කැපිටල් A අණුව සැලකුව විට කැපිටල් A අණුව සැලකුව විට බහුවවයවික නොවන
සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වෙන. සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වෙන. ජලයේ දිය නොවන. ජලයේ දිය නොවන. අණුව ලෙස. ලිපිඩ සැලකිය හැක. ලිපිඩ සැලකිය හැක. අලුත් රූල් එකකින් යන්න නැත්නම් තලවණක් දාලා ඩයිසැකරයිඩ් සැලකූ විට ඩයිසැකරයිඩ් සැලකූ විට ඩයිසැකරයිඩ් සැලකූ විට සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වේ. සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වේ. බහු අවයවික නොවන අතර බහු අවයවික නොවන අතර ජලයේ දිය වේ. ජලයේ දිය වේ. පොලිසැකරයිඩ් සැලකූ විට පොලිසැකරයිඩ් සැලකූ විට පොලිසැකරයිඩ් සැලකූ විට සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වෙන සංගණන ප්‍රතික්‍රියාවලින් නිපද වෙන ජලයේ දිය නොවන ජලයේ දිය නොවන බහු අවයවිකමය සංයෝග වේ. බහු අවයවිකමය සංයෝග වේ. මේ නිසා B අණුව කාබෝහයිඩ්‍රේටයක් වේ. B අණුව කාබෝහයිඩ්‍රේටයක් වේ. අටවෙනි ප්‍රශ්නේ අපි කරා. නවවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ස්වභාව නිෂ්පාදන පාඩමත් එක්ක. ඒක ඔයගොල්ලන්ට මම ඉගෙනුවා. පුළුවන් කෙනෙක් දාන්න බලන්න උත්තරේ. වර්ණවත් රාමණයක වූ මූලික වර්ණ හඳුනා ගැනීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ ද්‍රාවක නිස්සාරණය, තෙරපීම, ස්ඵටිකීකරණය. අයකේ D ලියවිලා නැහැ. දාගන්න D වර්ණ ලේඛ ශිල්පය.
ABC විතරයි තියෙන්නේ D වර්ණලේඛ ශිල්පය. පහ. එහෙනම් පහ. හතර. අපි ස්වභාව නිෂ්පාදන පාඩමේදී කතා කරනවා නිස්සාරණ ක්‍රමවේද. නිස්සාරණ ක්‍රමවේද තමයි ද්‍රාවක නිස්සාරණය. ද්‍රාවක නිස්සාරණය. දෙවෙනියාට තෙරපීම. ආසවනය. ශීත සම්පින්දනය. ශීත සම්පින්දනය. ඒ නැත්නම් ඉටි මත තෙරපීම. මේවා තමයි නිස්සාරණ ක්‍රම උනේ. වෙන් කර ගැනීම පිරිසුදු කිරීම. හඳුනා ගැනීම සඳහා භාවිතා කරනවා පුනර්ස්පටිකීකරණය. පුනර්ස්පටිකීකරණය. ඊළඟට වර්ණලේඛ ශිල්පය. වර්ණලේඛ ශිල්පයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තුනීස්තර වර්ණලේඛ ශිල්පය, කඩදාසි වර්ණලේඛ ශිල්පය. වෙන් කර ගැනීම සඳහා භාවිතා කරනවා ස්තම්භ වර්ණලේඛ ශිල්පය. වෙන් කර ගැනීම හඳුනා ගැනීම කියන දෙකම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මෙතෙන්දී ප්‍රශ්න කරන්නේ. එහෙනම් යම්කිසි ස්වභාවික සංයෝගයක් නිස්සාරණය කිරීම සඳහා ක්‍රමවේද තියෙනවා. ශාකමය ප්‍රභවයකින් නිස්සාරණය කිරීමේ ක්‍රමවේද තියෙනවා. වෙන් කර ගැනීම තියෙනවා. නිස්සාරණය කරාට පස්සේ අපි ඒවා වෙන් කරගන්න. එතකොට මෙතන කියනවා වර්ණවත් ද්‍රාවණයක මූලික වර්ණ හඳුනා ගැනීම. එතකොට අපිට ගන්න වෙන්නේ හඳුනා ගැනීමේ ක්‍රමයක්. නිස්සාරණ ක්‍රම නෙවෙයි. එහෙනම් මෙතනින් වඩාත්ම සුදුසු වෙන්නේ මෙන්න මේ වර්ණලේඛ ශිල්පය කියන එක. D කියන එක තමයි එතකොට උත්තරේට එන්නේ. D කියන එක මම දුන්නා. right මෙන්න මේ සටහන එතෙන්ට දාගත්තා නම් හරි. ශාකම ප්‍රභවයක් නිස්සාරණය කරන ක්‍රමවේද සහ වෙන් කිරීම පිරිසිදු කර ගැනීම සහ හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද.
right එමු බලන්න නම් ඊගාව එක නියුක්ලික් අම්ල සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන එන්සයිම් මොකක්ද උත්තරේ නියුක්ලික් අම්ල සංශ්ලේෂණය සඳහා ඔය අහන ප්‍රශ්නෙන් අහන්නේ එන්සයිම වල කාර්මික භාවිත එන්සයිම වල කාර්මික භාවිත කො උත්තර protease isomerase kinase lipase මොනවාටද මේ ප්‍රෝටියේස් වමනා වෙන්නේ ප්‍රෝටියේස් කරන්නේ ප්‍රෝටීන බිඳහෙලනවා ඇමයිනෝ අම්ල බවට ප්‍රෝටීන බිඳහෙලනවා ඇමයිනෝ අම්ල බවට මේක කර්මාන්තමය වශයෙන් භාවිතා කරනවා ලදරු ආහාර නිෂ්පාදනය ලදරු ආහාර නිෂ්පාදනයේදී ළමයින්ට දෙන ගොඩාක් ආහාරවල ප්‍රෝටීන තිබ්බොත් ඒවා ළමයින්ට ජීර්ණය කරන්න අමාරුයි හේතුව ඒගොල්ලන්ගේ ආමාශයසේ සැර එන්සයිම ශ්‍රාවය වෙන්නේ නැහැ එතකොට ලදරු ආහාර නිෂ්පාදනයේදී ආහාර පෙරජීර්ණය සඳහා තමයි පාවිච්චි කරන්නේ මොනවාද මෙන්න මේ කියන ප්‍රෝටියේස් right isomerase මොකක්ද මේ isomerase කියන එන්සයිමෙන් කරන්නේ glucose පැණි පත් කරනවා ෆ්‍රුක්ටෝස් පැණි බවට glucose පැණි පත් කරනවා ෆ්‍රුක්ටෝස් පැණි බවට කවුද මේ isomerase glucose පැණි ෆ්‍රුක්ටෝස් පැණි බවට පත් කරනවා දැන් ගොඩාක් කලාවට ඔය මහාත මිනිස්සු ඉන්නෝනේ දියවැඩියාව තියෙන සමහරක් මිනිස්සු ඉන්නෝ නිකන් මිනිස්සු කියවන නිකන් අලි වගේ අන්න ඒ අයගේ තරුබාරු බව පාලනය කිරීම සඳහා දෙනවා මෙන්න මේ ආහාර කයිනේස් භාවිතා කරනවා සීනි එහෙමත් නැත්නම් විවිධාකාරයේ ප්‍රෝටීන සීනි සහ ප්‍රෝටීන ෆොස්ෆොරයිලීකරණය ඒ කියන්නේ ඒගොල්ලන් භාවිතා කරලා ATP නිපදවීමේ ක්‍රියාව. ATP කියන්නේ adenosine triphosphate. kinase භාවිතා කරනවා. lipase භාවිතා කරනවා විශේෂයෙන්ම ඔය ජෛවීය ශාලක වර්ගෙන්නේ. සුද්ධජීවීන් යොදාගෙන එහෙම නැත්නම් ඒ ආශ්‍රිත එන්සයිම් යොදාගෙන විවිධ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න ජෛවීය ශාලක. ඒ කියන්නේ ලිපිඩ ජල විච්ඡේදනය සඳහා යොදා ගන්න. ලිපිඩ ජල විච්ඡේදනය සඳහා යොදා ගන්න.
එතකොට අපෙන් අහලා දෙන්නේ නියුක්තික අම්ල සංශ්ලේෂණය. එහෙනම් උත්තරේ මේ කියන එකක්වත් මේකේ තියෙනවද? නැහැ. නියුක්ලික් අම්ල සංශ්ලේෂණය සඳහා දායක වෙන එන්සයිමය තමයි පොලිමරේස්. පොලිමරේස් එන්සයිමේ දායක වෙනවා නියුක්ලික් අම්ල සංශ්ලේෂණයට. නියුක්ලික් අම්ල සංශ්ලේෂණය සඳහා දායක වෙනවා මෙන්න මේ කියන පොලිමරේස් කියන එන්සයිම. right. එහෙනම් මෙන්න එන්සයිම ටික ලියා ගන්න වෙනවා. protease, isomerase, kinase, lipase සහ polymerase. right, හරියද? and ඊළඟට අහනවා කුමන සංයෝගයක් ඇපටයිට් වල අඩංගු වෙයිද කියලා. ලංකාවේ ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය සඳහා තියෙනවා ඇපටයිට් නිදියා එප්පාවල ප්‍රදේශයේ. එප්පාවල ප්‍රදේශයේ තියෙනවා ඇපටයිට් නිදියා. ඒකේ තියෙන්නේ කැල්සියම් ෆොස්ෆේට්. ලංකාවේ කෘෂි කර්මාන්තයේ නෙවෙයි ඉන්දියාවේ කෘෂි කර්මාන්තයට පවා ෆොස්ෆේට් දෙන්න පුළුවන් නිදියක් ලංකාවේ තියෙනවා. එප්පාවල ප්‍රදේශය. ඉතින් අපේ කට්ටිය කරන්නේ එව්වා දිනු කරන්න උත්සාහ කරන්නේ නැතුව කොහේ හරි තියෙන කුණු ජරාවක් නම වෙනස් කර කර ගේන්න බලනවා. ඉතින් ඔන්න ඔය කතන්දරේ ඉඳ තමයි අර මං කිව්වේ බ්‍රේන් ඩ්‍රේන් කතන්දරේ බුද්ධි ගලනේ. ලංකාවේ පර්යේෂකයෝ ඉන්නවා. ඒ පර්යේෂකයෝ කරන පර්යේෂණ නිබන්ධන කැම්පස් වල රාක්ක පිරෙන්න කඩු ගහලා තියෙනවා. වැඩක් ගන්නෙ නැහැ. පිට රටවල් වල ඉච්චර පර්යේෂකයෝ නැහැ කරන එකකින් වැඩ ගන්නවා. ලංකාවේ ඉතින් බැරි දැන මිනිස්සු පිට රට ගිහිල්ලා පේටන්ට් බලපත්‍ර ගත්තාම මේ රජයන් වලට ඒවා යත් වෙනවා. ඒවා සල්ලි දීලා අය අපි ගන්නවා. ඒක තමයි ඉන්නේ. ෆොස්ෆේට් කියන්නේ අනිවාර්යයෙන්ම ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් තමයි අවශ්‍ය වෙන්නේ NPK. මෙන්න මේ ෆොස්ෆරස් සැපයීම සඳහා අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය පොහොරක් තමයි ෆොස්ෆේට් පොහොර කියලා කියන්නේ. අපි ඊගාවට ඔය තාපීය පාඩමේ ඉවරනාම තියරි පාඩමේ කරන්නේ ජෛව රසායනීය පාඩ මේ මොකද්ද මේ
කර්මාන්ත රසායනයේ පාඩම. එතකොට මේ ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කතා කරනවා. එතකොට නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන මේ සංයෝග වලින් ෆොස්ෆරස් කියන එක ලබා ගන්නවා අපි එප්පා වල ෆොස්ෆේට් නිසා. මේක ජලයේ දිය වෙන්නේ නැති තරම්. ඒ කියන්නේ ගොඩාක් අඩුයි ද්‍රව්‍යතාවය. ඒත් අපිට එප්පා වල ෆොස්ෆේට් අරගෙන අපි කියනවා රොක් ෆොස්ෆේට් කියලා. නෑ ෆොස්ෆේට් නිදිය ගැන දන්නවා මේක දැනට කරන්නේ කඩලා අමුද්‍රව්‍ය විදියට පිට රටට විකුණනවා. එහෙදී ඒවා ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් TSP ඇග්‍රිකරණ ඉන්නවනම් මෙතන දන්නවා ඇති. TSP හදලා ලංකාවට වැඩි මිදලට ආයේ ගේනවා. ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ලංකාවේ TSP හදන්නේ නැහැ. අමුද්‍රව්‍ය ටික අඩු මුදලට විකුණලා වැඩි මුදලට පෝර ගේනවා. ඒකල ඔක්කොඩු අමාරු කියලා කියනවා. ඒත් ඕක තමයි කතන්දරේ. එතකොට මෙන්න මේ ෆොස්ෆේට් තියෙන්නේ එප්පා වල ප්‍රදේශයේ. එප්පා වල කොහෙද තියෙන්නේ? එප්පා වල කොහෙද තියෙන්නේ? ලංකාවේ කිව්වොත් හරි. ඔව් ලංකාවේ තමයි එප්පා වල තියෙන්නේ. ආන්න හරි. අපි මේ ඉඳන් ගිහිල්ලා මාතලේට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතන නතර වෙනවා කැකිරාව කියන නගරේ. ඒ කැකිරාවේ ඉඳන් අනුරාධපුරේ හරියට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි තලාව මහයිලුප්පල්ලම ඒ එප්පා වල පැත්තෙන් යන පාර. අනිත් එක තමයි යාපනයේ යන පාර කෙලින්ම E9. මනදන් කඩවල මේ පැත්තෙන් යන පාර. එතන මෙන්න මේ අතරමැද්දේ තමයි එප්පා වල කියන ප්‍රදේශයේ තියෙන්නේ. එතකොට මෙන්න මේ හරිය තියෙනවා ෆොස්ෆේට් නිදියක්. ඒ ෆොස්ෆේට් නිදියේ තියෙන්නේ රොක් ෆොස්ෆේට්. ඒකට අපි කියනවා ඇපටයිට් කියලා. ඒකට කියනවා අපි ඇපටයිට් කියලා. මෙන්න මේ ඇපටයිට් වල රසායනික සූත්‍රය ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් කැල්සියම් ෆොස්ෆේට්. මේ විදිහට Ca5PO4 හතර වාරයක් 3යි X. මෙන්න මේ X කියන එක ක්ලෝරින් වෙන්න පුළුවන්. ඒ මොනොත් අපි කියනවා ක්ලෝරෝ ඇපටයිට් කියලා. මේ X කියන එක ෆ්ලෝරින් වෙන්න පුළුවන්. ඒ මොනොත් අපි කියනවා ෆ්ලූරෝ ඇපටයිට් කියලා. මේ X කියන එක OH වෙන්න පුළුවන්. ඒ මොනොත් අපි කියනවා හයිඩ්‍රොක්සි ඇපටයිට් කියලා. එහෙම ගත්තාම මේ ඇපටයිට් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ක්ලෝරෝ ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට් එහෙනම් එන්නේ Ca5යි PO4 3යි X වෙනුවට දානවා ක්ලෝරින්. ඔන්න ක්ලෝරෝ ඇපටයිට්. ඊළඟට තියෙනවා ෆ්ලුවරෝ ඇපටයිට්. එහෙමනම් Ca5 PO4 3යි මෙතෙන් දෙනවා ෆ්ලෝරින්. ෆ්ලුවරෝ ඇපටයිට්. ඊළඟට එනවා හයිඩ්‍රොක්සි ඇපටයිට්. හයිඩ්‍රොක්සි ඇපටයිට්. එතකොට එනවා Ca5PO4 thrice OH. ඔන්න ඇපටයිට් එන ආකාරය. right. එහෙනම් ලියාගමු. ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය සඳහා ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය සඳහා බහුලවම යොදාගත හැක්කේ ඇපටයිට් khනිජයයි.
මෙය එප්පාවල rock phosphate ලෙසද හඳුන්වනු ලබයි. එප්පාවල rock phosphate ලෙසද හඳුන්වනු ලබයි. එහෙනම් ඇපටයිට් තියෙනවා මේ තියෙන්නේ ඇපටයිට් වල පොදු සූත්‍රය. ඇපටයිට් වල පොදු සූත්‍රය මොකන්ද? Ca5PO4 thrice 3 PO4 thrice කියලා කියන්නේ තුන් වාරයක්. X කියන එක ක්ලෝරින් උනොත් ක්ලෝරෝ ඇපටයිට්. X කියන එක ෆ්ලෝරින් උනොත් ෆ්ලෝරෝ ඇපටයිට්. X කියන එක OH උනොත් හයිඩ්‍රොක්සි ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට් සහ හයිඩ්‍රොක්සි ඇපටයිට්. ලියාගන්න මේ විදියට. හරිද? Chlorine තිබ්බොත් ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරින් තිබ්බොත් ෆ්ලෝරෝ ඇපටයිට්, OH තිබ්බොත් හයිඩ්‍රොක්සි ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට් සහ හයිඩ්‍රොක්සි ඇපටයිට්. එහෙනම් බලන්න 12 වෙනි එක. පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහන්න.
පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශ. වැරදි එක. මන්න පළවෙනි එක. සුද්ධ ජීවීන්ගේ දේහ ප්‍රමාණය ඊ타ත්ම කුඩායි. ඔව් සුද්ධ ජීවීන් කියන්නේ දේහ ප්‍රමාණය ගත්තාම මිලිමීටර 0.1කට වඩා අඩු ජීවීන්. 0.1 මිලිමීටරට වඩා දේහ ප්‍රමාණය අඩුයි නම් එයා අපි සලකනවා සුද්ධ ජීවියෙක් කියලා. PVS නිරීක්ෂණය කරන්න බෑ. ඒක හරි. සුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ශීඝ්‍රතාවය ඉතාමත්ම අධිකයි. ඔව් ඒකත් හරි. සුද්ධ ජීවීන් කියන්නේ ඉතාමත්ම අධික පරිවෘත්තීය ශීඝ්‍රතාවයක් දක්වන ලබන ජීවීන්. සියලුම පරිසර පද්ධතිවල සුද්ධ ජීවීන් ජීවත් වේ. ඔව් ඒකත් හරි. හැම පරිසර පද්ධතියක්ම සුද්ධ ජීවීන් ආක්‍රමණය කරලා තමයි තියෙන්නේ. සුද්ධ ජීවීන්ගේ සහාය නොමැතිව අනෙක් ජීවීන්ට ජීවත් විය නොහැක. ඔව් සුද්ධ ජීවීන් නැත්නම් අපිටත් අද පැවැත්මක් නැහැ. හේතුව අපිට ඉන්න තැනක් නැහැ. මැරිච්ච කට්ටිය අපිට කලින් මැරිච්ච කට්ටිය තැන් තැන් වල ඉන්නවා දිරන්නේවත් නැතුව. ඔහේ ඉන්නවා. එතකොට අපිට ජීවත් වෙන්න තැනක් නැහැ. අපි මරුණාම දිරුවේ නැත්නම් ඉස්සරහට ඉන්න උන්ට ජීවත් වෙන්න තැනකුත් නැති වෙනවා. ඒකත් හරි. පරිසර පද්ධතිවල සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය සඳහා සුද්ධ ජීවීන් අත්‍යවශ්‍ය වෙනවා. නයිට්‍රජන් චක්‍රය, ඛනිජ චක්‍ර වගේ දේවල් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මොකද්ද වැරදි? අජීවත් විය හැකි කියලා තියෙන්නේ. එහෙනම් හතරවෙනි එක තමයි වැරදි වෙන්නේ. right එහෙනම් පිළියමු. පොදුවේ ගත්තාම දේහ ප්‍රමාණය මිලිමීටර 0.1කට වඩා අඩු. මිලිමීටර 0.1කට වඩා අඩු. දේහ ප්‍රමාණය මිලිමීටර 0.1කට වඩා අඩු. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි. විශ්වයේ සෑම පරිසර පද්ධතියක්ම නියෝජනය කරනු ලබන. විශ්වයේ සෑම පරිසර පද්ධතියක්ම වියෝජනය කරනු ලබන. විශ්වයේ සෑම පරිසර පද්ධතියක්ම නියෝජනය කරනු ලබන. එනම් සර්ව ව්‍යාප්තියක් සහිත. සර්ව ව්‍යාප්තියක් සහිත ජීවීන් කණ්ඩායමයි. ජීවීන් කණ්ඩායමයි. ඊගවරු ලියන්න. ස්වයංපෝෂී මෙන්ම විෂම පෝෂී ස්වයංපෝෂී මෙන්ම විෂම පෝෂී පෝෂණ රටාවන්ට අනුගත වෙමින් පෝෂණ රටාවන්ට අනුගත වෙමින් ස්වභාවික පරිසරයේ වූ
ද්‍රව්‍ය වියෝජනය සහ චක්‍රීකරණයට වියෝජනයට සහ චක්‍රීකරණයට දායක වෙමින් වියෝජනයට සහ චක්‍රීකරණයට දායක වෙමින් අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම සඳහා අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම සඳහා අවකාශ සලසමින් පරිසර පද්ධතිවල මනා ක්‍රියාකාරීත්වයක් සඳහා දායකත්වයේ සපයනු ලබන ජීවීන් කණ්ඩායම වේ. මේ සුළු ජීවීන්ගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම සඳහා. ඒකත් ඒ වගේම ලියා ගන්න. තව කරුණක් විදියට. මහා ජීවීන් ඇතුළු සෙසු ජීවීන්ගේ පැවැත්ම සඳහා සුළු ජීවීන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය වේ. right ඊගව දවසේ අපි කරමු ওই ලකුණු 10 කියන කොටස් දෙක සම්පූර්ණ කරගමු ඊගාවට. ඔයගොල්ලෝ ඒව කරලා කියන්නේ ලකුණු 10 කොටස් 3ක් තියෙනවා. කියන්නේ බහුවර්ණ 10 ඒවා 3ක් 30ක් තියෙනවා. එතකොට ඒ ටික සම්පූර්ණ කරගමු. ඉස්කෝලේ පටන් ගත්තාම 16